සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය ඥානින්ද පෙරේරා. අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන හම්බන්තොටින් හෙට ආරම්භයි. ජගත් මානව හිමිකම් කවුන්සලේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී ශ්‍රී ලංකාවට චීනයේ පූර්ණ සහාය. රටවල් 21ක් ශ්‍රී ලංකාවට පක්ෂයි, 15ක් විරුද්ධයි. සාමණේර ස්වාමින් වහන්සේට රජයේ සපයන මූල්‍ය ආධාරය ඉහළ නැංවෙයි. ජනගාස්තු ඉහළ නැංවීමක් සිදු නොකරන බවට වාසුදේව නානායක්කාර ඇමතිවරයාගෙන් සහතිකයක්. තරුණ කාන්තා ව්‍යවසායකෙන් 25000ක් බිහි කිරීමේ වැඩපිළිවෙලක්. පෑලියගොඩ පොලිසියේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා කොස්තාපල් තිදෙනෙකුගේ වැඩ තහනම්. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අභාව ප්‍රාප්ත වෙයි. ජෝ බයිඩන් පරිපාලන යටතේ ඇමරිකාවේ ප්‍රථම ගුවන් ප්‍රහාරය සිරියාවට. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දිවයිනේ හඳුනාගත් ප්‍රදේශවල අපනයන කෘෂි කලාප ආරම්භ කිරීමේ ජාතික වැඩසටහන හම්බන්තොටින් හෙට ආරම්භයි. සමාරම්භක උත්සවය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අගුණුකුල පැලැස්ස කසාගල රජමහා විහාරස්ථානයේදී හෙට පෙරවරුවේ පැවැත්වේ. දල ජාතික නිෂ්පාදිතයට අපනයන කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් දැනට 2% පවතින දායකත්වය 2025 වන විට 4% දක්වා ඉහළ නැංවීම හා කෘෂි ව්‍යවසායකත්වයේ ප්‍රවර්ධනය අරමුණු කර කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රබන්ධන රාජ්‍ය අමාත්‍යාංශය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි. එය ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ප්‍රතිඥාවක් යථාර්ථයක් බවට පත් කිරීමක්ද වෙයි. අපනයන කලාප ආරම්භ කිරීමේ ව්‍යාපෘති යටතේ දිවයිනේ පළාත් 9 තුළ ඒ පළාත්වල පාරිසරික හා දේශගුණික තත්ත්වයන්ට අනුව සුදුසු අපනයන භෝග වගා කෙරේ. දැනටමත් අනුරාධපුර කුරුණෑගල දිස්ත්‍රික්කවල වගාබිම් හා වගාකරුවන් හඳුනා ගනිමින් වගා කලාප ඇති කිරීමේ මූලිකාධීරයේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී. මේ වසර අවසන් වන විට දිස්ත්‍රික්ක 10ක කෘෂි අපනයන කලාප ස්ථාපිත කිරීම රාජ්‍ය අමාත්‍යාංශයේ ඉලක්කයයි. අපනයන කෘෂි කලාප ආරම්භ කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව අදහස් දක්වන රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතා. අපනයන කම්මාන හැටියට ඒ ජනතාවගේ පැල ටික අපි දීලා ජලය ගන්න උදව් කරලා ඒ වගේම සැකසුරුවම් මධ්‍යස්ථානයක් හදලා වෙළඳ පොළ හොයලා දෙන වැඩපිළිවෙලකුත් එක්ක අපි මේ අපනයන ගම්මාන වැඩසටහන හෙට ආරම්භ කරනවා. අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එක ගම්මානයක අපි බලාපොරොත්තු වෙනවා අවම අක්කර 500ක්වත් සුළු අපනයන භෝග වගා කරන්න. ඒ තුලින් 2025 වෙනකොට මෙරට අපනයන ආදායම රුපියල් බිලියන 100 දක්වා වැඩි කරන්න. 2019 රුපියල් බිලියන 63ක් තිබිච්ච අපනයන ආදායම 2020 අපට පුළුවන් වුණා රුපියල් බිලියන 73 දක්වා වැඩි කරන්න. ජගත් මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවට අදාළ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී ශ්‍රී ලංකාවට චීනයේ පූර්ණ සහාය පළ වෙයි. ජිනීවාහි චීන තානාපති වෙන්ෂූ මහතා නිල වශයෙන් මේ බව සඳහන් කර තිබේ. මානව හිමිකම් තිරසර ආර්ථික හා සමාජ සංවර්ධනය, ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම, අවධානමට ලක්විය හැකි කණ්ඩායම්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සංහිඳියාව සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම යන කරුණුවලට අදාළව ශ්‍රී ලංකාවේ උත්සාහයේ සැබවින්ම අගය කරන බව ඔහු සඳහන් කර තිබේ. මෙම අන්තර්ක්‍රියාකාරී සංවාදයේදී ශ්‍රී ලංකාවට රටවල් 21ක සහයෝගය ලැබී තිබේ. රටවල් 15ක් විරුද්ධව කටයුතු කරයි. ඉන් බහුතරයක් නෝර්වේ ඇතුළු යුරෝපීය රටවල් වෙයි. ඉන්දියාව හා ජපානය මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරයි. රුසියාව, චීනය, පාකිස්තානය, පිලිපීනය, අසර්බයිජානය, ගැබෝන් ඇතුළු රටවල් 21ක් ශ්‍රී ලංකාවට පුළුල් සහයෝගය ලබා දී ඇත. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නාගදීප රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ. උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන 65ක් සහ දහම් පාසල් 35ක් සම්බන්ධ කර ගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙයි. සම්ප්‍රදායෙන් බැහැරව සෙසු ආගම් සමග එක්ව මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ සංවිධානය කිරීම විශේෂත්වයකි. ඒ සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ ඇති හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුද ඊට එක් කර ගැනේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාවේ සඳහන් කිසිවක් ජනතාවගෙන් වසන් කිරීමට රජයට අවශ්‍යතාවක් නැතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. එම කොමිසම පත් කළේ පසුගිය රජයේ සමයේදීය. ඒ පිළිබඳව තවදුරටත් කරුණු දක්වන ඇමතිවරයා. අපි දකිනවා මේ පාස්කු ප්‍රහාර සම්බන්ධ පත් කරපු කොමිෂන් වාර්තාව. බැලු බැලමට මේකට වග කියන්න ඕනි කවුද කියන එක මේක සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ සාක්ෂි අනුවම මේ වාර්තාව දීලා තියෙනවද කියන කාරණාව තියෙනවා. ඉතින් මේ සම්බන්ධව ආණ්ඩුව විසින් පත් කරපු කමිටුව මේ වෙනකොට අධ්‍යයනය කරනය ඒ සම්බන්ධව ඉදිරියේදී අපේ ජනාධිපතිතුමාට මේ වාර්තාව පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු. සමහර විට මේකේ කරුණු වසන් කරලා තියෙනවද කියන කාරණාව අපිට හිතෙනවා. නමුත් හරියට ප්‍රකාශයක් කරන්න බැරි මේක හොඳ අධ්‍යයනයක් කරලා මේක වාර්තාව දෙනවා. පෞද්ගලික කාලේ කිව්වා මේ වාර්තාව අපේ ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ නැහැ කිව්වා. අපි ඉදිරිපත් කරා කටයුතු කරලා තියෙනවා. මොකද හංගන්න දෙයක් නැහැ. ජලගාස්තු විල නැංවීමක් කිසිසේත්ම සිදු නොකරන බවට ඇමති වාසුදේව නානායක්කාර මහතා සහතික වෙයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හොමේ දුෂ්කරතාවට පත්ව සිටින මේ අවස්ථාවේ ජනතාවට බරක් වනන්දමින් කිසිදු ගාස්තු විල දැමීමක් සිදු නොකළ යුතු යන්න රජයේ ස්ථාවරයේ බව මහනුවර අද පැවති උත්සවයකදී ඇමතිවරයා පැවසිය. අපේ දැන් තියෙන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි මිනිස්සුන්ගේ ජීවන වියදම වැඩි කරන කිසිම අලුත් වියදමක් ඒගොල්ලන්ට එකතු කරලා නොකළ යුතුයි. ඒ කියන්නේ 70%ක් පමණ වූ සාමාන්‍ය ජනයාගේ. ඒ අයට දරා ගන්න බෑ තවත් මේ වෙලාවේ. ආයෙ තව වියදමක් එකතු වුණා. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික තරුණ සේවා සභාව සහ යෞවන සමාජ සම්මේලනයේ සමග එක්ව සෑම පුරපසළොස්වක පොහොය දිනකම තරුණ තරුණියන් පෙහෙවස් සමාදන් කරවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවයි. ඒ පිළිබඳව අදහස් දක්වන ඇමති නාමල් රාජපක්ෂ මහතා. තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශයත් තරුණ සේවා සභාවත් අපේ යෞවන සමාජ ව්‍යාපාරයත් දෙක එක රාශි වෙලා සෑම පොයකටම තරුණ තරුණියන් සීල සමාදන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන යතු අද දෙවැනි වැඩසටහන කළුතර බෝසමිඳු අසල යෝන් සීල සමාධි ව්‍යාපාරය අපි ආරම්භ කරුවා. ඉතින් බලාපොරොත්තු වෙනවා හැම පොයකටම හැම දිස්ත්‍රික්කයක්ම ආවරණය වෙන විදිහට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අපි සතුටු වෙනවා ජාතික ගුවන්විදුලිය අපත් එක්ක අත්වල බැඳගෙන මේ යෝන් සීල සමාධි ව්‍යාපාරය පිළිබඳව රටට දැනුවත් කරන්නත් තරුණ තරුණියන් එක රාශී කර ගැනීම සඳහා ඒ වගේම තමයි අපේ යෞවන සමාජ ව්‍යාපාරයේ දින තරුණ තරුණයන් සියලු දෙනාම එක රාශී කළා මේ දැහැමි සමාජයක් කරා යන වැඩසටහනට සහායකත්වය ලබා දීම පිළිබඳව. තරුණ කාන්තා ව්‍යවසායකින් 25000ක් බී කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇතැයි සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහතා කියයි. අඩු ආදායම්ලාභී පවුල්වල සමාජිකයන් සඳහා තෝරා ගැනුණු ඇත. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ග්‍රාමීය මට්ටමේ ජනතාවට සාධාරණ මිලට සැපීම සඳහා රජය මැදිහත් වීම එම වැඩපිළිවෙලේ අරමුණ බව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියයි. අපේ රටේ වෙළඳ ජාලය එහෙම නැත්නම් ලැබී ජාලය පිළිබඳව ප්‍රශ්න ගැටලු රැසක් අපිට පහුගිය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මුහුණ දුන්නා. අපේ සාමාන්‍ය ජනතාවට එදිනෙදා අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ වෙන්න පුළුවන්. ඒවට අවශ්‍ය කරන වෙළඳ තවත් දේවල් වෙන්න පුළුවන්. මේ කියන දේවල් සාධාරණ මිලකට ඕනම අවස්ථාවක ලබා ගන්න පුළුවන්. රජයත් යම් ආකාරයක මැදිහත් වීමක් වෙන්න පුළුවන් ආකාරයේ පෞද්ගලික ව්‍යවසායකින් විශේෂයෙන්ම තරුණ කාන්තා ව්‍යවසායකින් දුවදැල්ලාභී පවුල් වලින් තෝරගෙන ඔවුන් 25000ක් සඳහා මේ වෙනකොට අපි ඒ වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ආයතන අමාත්‍යාංශ රැසක් සම්බන්ධ වෙනවා. ඒ හැම ආයතනයක් අමාත්‍යාංශයක්ම එකතු වෙලා තමයි මේ කටයුතු ක්‍රියාත්මක කරන්නේ. ඒ සම්බන්ධයෙන් පිටවල තියෙන ආර්ථික පුනර්ජීවනය හා දිළිදුකම තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්යසාධන බලකායේ උපදෙස් අනුව මිගාර ගුණරත්න නැමැත්තාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ නියෝග මත පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ මහතාගේ අධ්‍යක්ෂණය යටතේ එක් කණ්ඩායමක්ද කැලණේ කොට්ටාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වන සුමිත් ගුණරත්න මහතාගේ අධ්‍යක්ෂණය යටතේ තවත් කණ්ඩායමක්ද විමර්ශන සිදු කරයි. මූල්‍ය වංචාවක් පිළිබඳව විමර්ශනය කිරීමට පෑලියගොඩ පොලිසියට රැගෙන සැකකරුවෙකු සම්බන්ධයෙන් කළ විමසීමකදී මෙම පහර දීම සිදු වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන අනුර සේනානායක මහතා අභාව ප්‍රාප්ත වෙයි. මේ යන විට ඔහු 67 වන වියේ පසුවිය.
1973දී උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ඔහු පොලිස් සේවයට එක්විය. පොලිස් ස්ථාන රැසක ස්ථානාධිපතිවරයා ලෙස ඔහු කටයුතු කර තිබේ. අනුර සේනානායක මහතා ගුවන්විදුලි සරලගී ගායකයෙකු ලෙසද ප්‍රකටව සිටියේය. කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ මාගේ කිරිල්ලි සොයා එන් යන්නේ මා ආදී ඔහු ගැයූ ගීත බෙහෙවින් ජනප්‍රිය විය. නවම්පුර 15ක පොහොයේදී ඇති අද ඉතාමත් දුර්ලභ වර්ගයේ වැලිමුවෙක් දඩයම් කර මස් කරමින් සිටි පුද්ගලයෙකු බලංගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. බලංගොඩ ඇල්ලෙවත්ත නොම්බර 2 ප්‍රදේශයේ ලදු කැලෑවකදී ඔහු අත්අඩංගුවට ගනු ලැබිය. බලංගොඩ දැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු හෙට බලංගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ප්‍රමුඛතම පුවත මීළඟට. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. පිරිවෙන් වෙල ඉගෙනුම ලබන සාමණේර ස්වාමීන් වහන්සේ සඳහා රජයේ සපයන මූල්‍යාධාරය මේ වසරේ සිට ඉහළ නැංවේ. දැනට එම දීමනාව හිමිවන්නේ ස්වාමීන් වහන්සේ 19ක් සඳහායි. සාමණේර ස්වාමීන් වහන්සේ 20000ක් පමණ මෙරට වැඩ වාසය කරති. ඉන් වැඩි පිරිසකට රජයේ මූල්‍යාධාරය සහ සෙසු පහසුකම් සැපීම අරුමන බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා කියයි. එම සාමණේර වහන්සේට විදේශීය භාෂා හැදෑරීමේ අවස්ථාවද සලසා දීමට නියමිතයි. සාමණේර ස්වාමීන් වහන්සේගේ දෙමාපියන්ට බස් රථවල නොමිලේ ගමන් කිරීමට අවස්ථාව සලසා දෙන වැඩපිළිවෙලක්ද යෝජනා වී තිබේ. සාමණේර ස්වාමීන් වහන්සේ වෙනුවෙන් නිවාස වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මකයි. එම දෙමාපියන් සඳහා ඉදිරියේදී විශේෂ හැඳුනුම්පත් නිකුත් කරන අතර එමගින් ඔවුන්ට රෝහල් ඇතුළු රජයේ ආයතනවලට පිවිසීමේදී ප්‍රමුඛත්වය ලැබෙනු ඇත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. වලල්ලා විට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පශු වෛද්‍ය කාර්යාලයේ සිදු කරන ජංගම සේවා පුළුල් කරන බව පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.කේ. සරත් මහතා පවසයි. ඒ පිළිබඳව ප්‍රදේශයේ පශු වෛද්‍ය නිලධාරීහු දැනුවත් කරති. වලල්ලා විට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පශු වෛද්‍ය සේවා නිසි පරිදි සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සත්ත්ව පාලන නිරත වන්නන් සහ සත්ත්ව ගොවිපළ හිමිකරුවන් අසිරුතාවට පත් සිටින බව අද අලුයම ප්‍රවෘත්ති ප්‍රකාශයේ අවධානය පිණිස වැඩසටහනින් පෙන්වා දුන් ලැබිය. ඊට ප්‍රතිචාර වශයෙන් අධ්‍යක්ෂවරයා එම කරුණු සඳහන් කළේය. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. සිරියාවේ පිහිටි ඉරානයේ සහාය ලබන කැරලිකරුවන්ගේ කඳුරු කීපයකට එක්සත් ජනපදයෙන් ගුවන් ප්‍රහාර එල්ල වෙයි. ප්‍රහාර වලින් කැරලිකරුවන්ට දැඩි හානි සිදු වූ බව පෙන්ටගනය සඳහන් කළේය. ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ පරිපාලනය යටතේ ඇමරිකාව එල්ල කළ පළමු ගුවන් ප්‍රහාරය මෙයයි. ඉරානයේ සිටින ඇමරිකානු හමුදා ඉලක්ක කර මේ වස මුලදී එල්ල වූ රොකට් වෙඩි ප්‍රහාර මාලාවට ප්‍රතිචාර වශයෙන් මෙම ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. ඉරාකයේ බැග්ඩාඩ් අගනුවර එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පිහිටි ප්‍රදේශවලට එම අවස්ථාවේ රොකට් වෙඩි ප්‍රහාර එල්ල විය. ලෝපුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 25 ඉක්මවයි. යනෝ මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 25328කි. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ව්‍යාපාරිකයින්ට මෙන්ම පාරිභෝගිකයින්ටද සහන රැසක් ලබා දීමට අවශ්‍ය වෙළඳ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජය සමත් වී තිබෙනවා. තවත් භාණ්ඩ කිහිපයක් සඳහා ඉදිරියේදී ස්ථාවර මිලක් පැනවීමට රජය සූදානම්. ආර්ථික මධ්‍යස්ථාන නවීකරණය, නිෂ්පාදන වර්ධනය, ව්‍යවසායිකයින් දිරිමත් කිරීම සඳහාද රජය මේ වන විට කටයුතු කර තිබෙනවා. වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් බද්රාණී ජයවර්ධන මහත්මිය ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27ක් ස්ථාවර මිල යටතේ පවත්වාගෙන යාමට කටයුතු කළා කියනවා. සත්වස සම්පූර්ණ වෙළඳ ජාලයේ ඒ මිල අඩු කිරීම මත ක්‍රියාත්මක වෙනවා. සමුපකාර ජාලය තුල පළාත් සමුපකාර කොමසාරිස්වරුන් මගින් දැන් ඒකත් ඒ පිළිවෙලට ක්‍රියාත්මක කරගෙන යනවා. කිව්ෂොප් කුඩා ප්‍රමාණී සුපර් මාකට් දැනට අපි දෙකක් හදලා තියෙනවා. තව අපි සැලසුම් කරලා තියෙනවා ප්‍රධාන නගරවල තියෙන දුම්රිය ස්ථාන වල තියෙන රක්ෂිත ප්‍රදේශවල මේක ඉදිකරන්න නගර ආශ්‍රිතව කිව්ෂොප් සකස් කිරීමේ කටයුතු කරගෙන යනවා. දැනට ඉදි කරලා තියෙන දෙක හොඳ තත්ත්වයක පවතිනවා. මේ විශේෂයෙන් මේ වගේ තිබෙන්නේ ඍජු ආනයන සහ දේශීය නිෂ්පාදකයන්ගේ භාණ්ඩ අර සත්වස භාණ්ඩ වර්ග 27 අලෙවි කිරීම මත පෙර නොවූ ලෙස සත්වසේ අලවිය වැඩි වෙලා තියෙනවා. ජාතික වෙළඳ ප්‍රතිපත්ති සකස් කිරීම සම්බන්ධයෙන් අදාළ කාර්යාලයේ පිළිතවල ඒ කටයුතු කරගෙන යනවා. සමාරම්භක වශයෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන මාර්තු මාසයේ තුල තවත් භාණ්ඩ වර්ග 13ක් කවුපි මුංගට උඳු වගේ දේශීය ගොවියන්ගේ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා පසුගිය විවිධ පුවත්පත් දැන් පළ කරා. ඒ අනුව තවත් භාණ්ඩ වර්ග ප්‍රමාණයක් අපිට අඩු මිලට ස්ථාවර මිලට ලබා දීමේ හැකියාව ලැබෙනවා. ක්‍රීඩා පුවත් සදන් මෝටර් රථ ක්‍රීඩා සමාජය 25 වෙනි වතාවට සංවිධානය කරන එළියකන්ද තරණය මෝටර් රථ හා යතුරුපැදි දහවන තරඟාවලිය මාතර බ්‍රවුන්ස් කන්ද කේන්ද්‍ර කරගනිමින් හෙටත් අනිද්දාත් පැවැත්වේ. මේ වසරේ පැවැත්වෙන පළමු මෝටර් රථ හා යතුරුපැදි දහවන තරඟාවලිය මෙන්ම ජාතික මෝටර් රථ ශූරතා තරඟාවලියට අයත් පළමු තරඟාවලියද එයයි. SLT මොබිටෙල් සමාගම තරඟාවලිය ප්‍රධාන අනුග්‍රාහකයයි. මීට 600 දුරකින් යුත් තාර ඇතුරු බෑවුම් සහිත මාර්ගයක පැවැත්වෙන තරඟාවලියට මෝටර් රථ ඉසව් 17ක් සහ යතුරුපැදි ඉසව් 16ක් ඇතුළත්ය. තරඟකරුවෝ 200 දෙනෙක් පමණ එම තරඟවලට සහභාගී වෙති. යතුරුපැදි දහවන තරඟ හෙට පැවැත්වෙන අතර මෝටර් රථ දහවන තරඟ පැවැත්වෙන්නේ ලබන ඉරිදායි. සෑම ඉසව්වකම පළමු දෙවැනි හා තුන්වැනි ස්ථාන සඳහා කුසලාන හා සහතිකපත් පිරිනැමි. අඩුම වේලාවකින් තරඟය නිම කරන්නා තරඟාවලියේ දක්ෂතම රියදුරු හා තරඟාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා සඳහාද සම්මාන පිරිනැමේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. මෙරට අපනයන ක්ෂේත්‍රය ජාත්‍යන්තර වෙළඳපොළ සමග සම්බන්ධ කිරීම අරමුණු කර DPR Global Business Network නමින් නව සමාගමක් බිහි වෙයි. අපනයන සංවර්ධන මණ්ඩලය සහ මාතර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සමග එක්ව එම සමාගම කටයුතු කරයි. ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන සමාගමේ අධ්‍යක්ෂ සුරංජිත් සුවාරිස් මහතා. අපනයන ශේෂ්ත්‍රය ලංකාවේ ආර්ථික ලොකු මෙහෙවරක් කරනවා. ඉතින් වර්තමානයේ තියෙන අභියෝගයක් තමයි අපනයන ආර්ථිකයේදී අපිට ගැටලු ගොඩක් මතු වෙලා තිබෙනවා මෙම කොවිඩ් සංග්‍රහ සමග සහ ගෝලීය ප්‍රවණතාවයන් නිසා. ඉතින් අපි බලාපොරොත්තු වෙලා තියෙන්නේ අපේ අපනයන ශේෂ්ත්‍රයට එම අවස්ථාව ලබා දීමට. සාම්ප්‍රදායික කූලව අපනයන කරුවන් විශේෂයෙන්ම වෙන රටවල පවතින ප්‍රදර්ශන සඳහා සහභාගී වෙලා එහිදී ඔවුන්ගේ ගැනුම් කරන හොයා ගන්නවා. එහෙම නැත්නම් පෞද්ගලික කන්ටැක්ට්ස් අනුව. නමුත් මේක හුඟක් වෙලාවට අපිට කරන්න වෙන්නේ කිසියම් කණ්ඩායමකට. එතකොට බහුතරයක් ඉන්න අපනයන කරුවන්ට ඔවුන්ට ගැනුම් කරන හොයාගෙන අභියෝගයක් තිබෙනවා. ඒ වගේම අපිට මේ අවස්ථාවේදී වර්තමානයේ තියෙන මේ කොවිඩ් සංග්‍රහ එක්ක එවැනි දුරට හුඟක් විවෘත වෙලා නැහැ. ඔක්කොම වෙහිලා තියෙන්නේ. එහෙනම් අපි කොහොමද අපනයන කරුවෙක්ට ගැනුම් කරන හොයාගන්නේ? අපි වෙබ් අඩවියක් නිර්මාණය කරලා තියෙනවා www.ayubansl.com කියලා. අපි මෙහිදී කරලා තියෙන අපේ අපනයන කරුවන් අපිත් එකතු වෙන වෙබ් අඩවිය හරහා ඔවුන්ට අපිත් සම රෙජිස්ටර් වෙලා ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ ඒ අදාළ නිෂ්පාදන, ඔවුන්ගේ ඒ සහතික, ඒ කම්පැනි ඩීටේල්ස් ඔක්කොම අන්තර්ගත කරලා අපි ඒට අවශ්‍ය මාකට් එකෙන් අපි ගැනුම් කරන සොයා ගැනීම. ඒ අතර මේක කාර්යය කරන්නේ අපගේ අනිත් ආයතන වෙන ඕස්ට්‍රේලියාවේ ලියාපාලින් කියලා තිබෙන ආයතන තමයි ඩිජිටල් මීඩියා සොලියුෂන්ස්. ඔවුන්ට දැනට මේ අවස්ථාවේදී රටවල් 80ක ඩේටාබේස් එකක් තියෙනවා. ඉතින් අපි කරන්නේ මේ මැච් මේකින් කරන්නේ ප්ලැට්ෆෝම් එක හරහා. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරමන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව.
ආර්ථික පුවත් ආවරණය ආසිසිර බෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයක් යාද? LOLC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. වලව මහවැලි සංවර්ධන කලාපයේ ගෙවතු වගාවක් ලෙස පවත්වාගෙන යන දෙලුම් වගාවෙන් මෙවර සාර්ථක ඵලදාවක් ලැබෙමින් පවතී. මහවැලි සංවර්ධන කෘෂිකර්මාංශය ගොවීන්ට සැපයූ දේශීය දෙලුම් පැළ ගෙවතු වල වගා කිරීමේදී කාබනික පොහොර පමණක් යෙදීම වැඩි ඵලදාවක් ලැබීමට හේතු බව වගාකරුවෝ පවසති. ප්‍රමාණයෙන් විශාල දෙලුම් ගෙඩි හට ගැනීම හේතු වෙන්නේ සඳහා වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක්ද පවතී. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව. දකුණු පළාතේත් රත්නපුර දිස්ත්‍රික්කයේත් පස්වරුවේ හේව රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. සවස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යලිත්. අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන හම්බන්තොටින් හෙට ආරම්භයි. ජගත් මානවකම් කවුන්සලේ අන්තර්ක්‍රියාකාරී සංවාදයේදී ශ්‍රී ලංකාවට චීනයේ පූර්ණ සහාය. රටවල් 21ක් ශ්‍රී ලංකාවට පක්ෂයි 15ක් විරුද්ධයි. සාමණේර ස්වාමින් වහන්සේට රජය සපයන මූල්‍ය ආධාරය ඉහළ නැංවේ. ජලගාස්තු ඉහළ නැංවීමක් සිදු නොකරන බවට වාසුදේව නානායක ඇමතිවරයාගෙන් සහතිකයක්. තරුණ කාන්තා ව්‍යවසායකයින් 25000ක් බිහි කිරීමේ වැඩපිළිවෙලක්. පෑලියගොඩ පොලිසියේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ කොස්තාපල් 3 දෙනෙකුගේ වැඩ තහනම්. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අභාව ප්‍රාප්ත වේ. ජෝ බයිඩන් පරිපාලනය යටතේ ඇමරිකාවේ ප්‍රථම ගුවන් ප්‍රහාරය සිරියාවට. සවස ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbcnews.lk වෙබ් අඩවිට ඔස්සේද ඔබට සවන් දී හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.